අයිබෝන් ඔබට සුබ උදෑසනක් වේවා. මේ උදා වෙලා තියෙන ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා සඳුදා දවස. අපි බලමු අද දවසට අදාළව මොනවද සටහන් වී තිබෙන්නේ අද ජාතික පුවත්පත්වල. දැන් ඊයේ දවස සැලකීමේදී පහවසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. ඒ සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණු බව තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ආශ්‍රිතව ලැබෙන තොරතුරු අනුව ඒ ඉතා සාර්ථකව පැවැත්වූ බව කියවෙනවා. අදත් සුවිශේෂ දවසක් බවට පත් වෙනවා. මෙවර උසස් පෙළ විභාගය අදින් ආරම්භ වෙනවා. නොවැම්බර් 5 වෙනිදා දක්වා මේ විභාගය පැවැත්වෙනවා. අද දිවයින වාර්තා කරනවා උසස් පෙළ විභාගය අද සිට ආයුධම්කරුවෝ 3,62,824ක් විභාග මධ්‍යස්ථාන 2648ක් ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිසුන් සඳහා අමතර පාසල් 12ක් විශේෂ විභාග මධ්‍යස්ථාන විදියට නම් කොට පවත්වාගෙන යනවා. අද උසස් පෙළ විභාගයට එන සිසුන් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා උපුටා දක්වමින් ඊට පහලින් ඒ පිළිබඳවත් වාර්තා කරන්නට දිවයින කටයුතු කොට තිබෙන ආකාරය තමයි අපට දකින්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් දැන් ඊයේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව යලි අවධානය යොමු කළොතින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් විභාගය හොඳින් පවත්වා ගන්නට හැකි වූ බව තමයි සඳහන් වෙන්නේ. සුවිශේෂතම සිදුවීමකුත් තිබුණ අතරේ IDH රෝහලේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කරමින් එහිදී මේ වෙලාවේ ප්‍රතිකාර ලැබමින් නිරෝධායනයේ වෙමින් සිටින ප්‍රතිකාර ලැබමින් සිටින දරුවන් කීප දෙනෙකුට ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටීමේ අවස්ථාව උදා කර දී තිබුණා. ඒ වගේම තමයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා දැක්වූ අදහස් වලට අනුව අපට දැනගන්නට ලැබෙනවා සෑම ප්‍රදේශයකම වගේ ඉල්ලුම් කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාවම විභාගයට පෙනී සිටි බව විභාගයට පෙනී සිටීම සඳහා හොඳ උනන්දුවක් පැවති ආකාරයත් දැනගන්නට දැක ගන්නට ලැබුණා. ඉතින් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව තත්ත්වය එසේයි අපට එහිදී දකින්නට ලැබුණා විභාග මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල හරණය ක්‍රමෙන් ඒ සඳහා සූදානම් කොට තිබූ ආකාරය ඒ වගේම ශිෂ්‍යාවන් නිසි ක්‍රමවේද අනුව විදුහල් වෙත විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යන ආකාරය. හැබැයි අතරේ යම් යම් තත්ත්වයන්ුත් අපට දකින්නට ලැබුණා බොහෝ විට දරුවන්ටත් වඩා දෙමව්පියන් එක පොදියට එක් රැස් වී සිටින අවස්ථාව පිළිබඳව දරුවෝ දාන්න ඇවිල්ලා විභාගයට දරුවෝ ගෙනියන්න සූදානමින් මේ ආදී වශයෙන් එක තැන එකට රැස් වෙලා නිසි උපදෙස් පිළි නොපදිමින් කටයුතු කරන ආකාරයත් අපට දකින්නට ලැබුණා. ඕක තමයි අපි අවධානයට ලක් කළ යුතු කාරණාව බවට පත් වෙන්නේ. මේ පිළිබඳව ඔබ සියත ප්‍රවෘත්ති තුලින් ඊයේ දැක්කාද උදෑසනත් හොඳින් ඔබට දකින්නට ලැබුණා. කෙසේ වෙතත් නිෂ්පාදකතුමා අපි මේ කතා කරමින් යන අතරේ විභාගයේ තත්ත්වය පිළිබඳව අපිට අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට පෙන්වන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ අතරේදී අපි ඉදිරියට කතා බහ කරගෙන යමු. දැන් මේ නිසි සෞඛ්‍ය උපදෙස් රැකීම පිළිබඳව ඊතරම් දැනුම්වත් කිරීම සිදු කරලා තිබියදීත් අපට දකින්නට ලැබුණේ ඇතැම් විද්‍යාලවල තදබදයක් නිර්මාණය වී තිබෙන ආකාරයක්. ඉතින් එය තමයි කිසිසේත් නුසුදුසු බව සෞඛ්‍ය අංශ විශේෂයෙන් අවධාරණය කරන්නේ. වගේම අද උසස් පෙළ ලියන සිසුවියන් ඔවුන් දැනුම් තේරුම් ඇති වයසයි. දැන් ඔබ දකින්නේ ඊයේ ශිෂ්‍යත්ව විභාගයේ සාර්ථකව පැවැත්වීම පිළිබඳව අපේ ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාවේ දර්ශන බොහෝ විභාග මධ්‍යස්ථානවල සෑම විභාග මධ්‍යස්ථානයකම වගේ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරලා අත්සේදීම සඳහා ඊළඟට මේ අනිකුත් දුර ප්‍රමාණ කොහොමවත් විභාගයක් පවත්වනකොට නිසි දුර ප්‍රමාණ පවත්වා ගන්නවා. ඉතින් ඒ ආකාරයෙන් රකිමින් විභාගය බොහොම හොඳින් පැවැත්වූ බව අපටත් දකින්නට ලැබුණා. ඒ ආකාරයෙන්ම අපි හිතනවා අද නිරීක්ෂණය වේවි කියලා මේ උසස් පෙළ විභාගයේ කටයුතුත් එලෙසම සිදු වෙනවා. දැනුම් තේරුම් ඇති වයසේ ශිෂ්‍යාවන් තමයි උසස් පෙළට පෙනී සිටින්නේ. ඒ නිසා සනත් පූජිත විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් මදුටුවා ඊයේ දවසේදී ඉල්ලීම් කිහිපයක් තිබුණා. ඒන් විශේෂ ඉල්ලීම් අතරේ අපිට දකින්න ලැබුණා එකක් විදියට උදෑසන 8:30ට ප්‍රශ්න පත්‍රය ආරම්භ වන අවස්ථාවන්හිදී 7:30ට මධ්‍යස්ථානයේ වෙත පැමිණීම. ඊළඟට දහවල් 1ට ප්‍රශ්න පත්‍රය ආරම්භ වන අවස්ථාවන්හිදී 12 වන විට පැමිණ සිටීම අනිවාර්ය කාරණාවක් වෙනවා කියලා. මොකද මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ශිෂ්‍යාවන් විභාගයේ සඳහා වාඩි කරවීම සඳහා නිසි ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන නිසා. ඒ වගේම තමයි විභාග වෙත පැමිණීමේදීත් විභාගයේ ප්‍රශ්න පත්‍රය අවසන් කළ පිට යාමේදීත් කිසිසේත් එක් රැස් නොවන
නොවන ලෙස හැකිතා කුදකලාව කටයුතු කරන්න කියලා තමයි සෞඛ්‍ය අංශ වගේම ආරක්ෂක අංශ ඉල්ලා සිටින්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ මාධ්‍ය තුලින් මේ පිළිබඳව එම ශිෂ්‍යයන් දැනුම්පත් කිරීම සිදු කරනු ලැබුවා. ශිෂ්‍ය විභාගයේ පෙනී සිටි දරුවන් නම් විවිධ අදහස් මාධ්‍යයට දක්වනවා අපිට දකින්න ලැබුණා. පළවෙනි ප්‍රශ්න පත්‍රය දෙවෙනි ප්‍රශ්න පත්‍රය පිළිබඳව බොහෝ වෙලාවට ඇහුනේ විභාගයේ පහසුවෙන් ජය ගන්න හැකි වේවි කියන එක තමයි අභියෝග මැද ජය ගන්නා තවත් සුවිශේෂ කඩීමක්. ඒ ගැන අපි මේ දකින පුවත් වාර්තා වගේම ඡායාරූප වාර්තාත් ලංකාදීප පුවත්පතේ තියෙනවා එවැනි ඡායාරූප වාර්තාවක්. අභියෝගය මැද අදිටන ජය ගන්නයි අපි ආවේ පහ කඩඉම පැන ගන්නයි කියලා මෙන්න අපිට ඔබට දැන් දකින්න පුළුවන්කමකුත් තිබෙනවා තිරේ. එය අද දවසේ ලංකාදීප පුවත්පතේ යම් විභාග මධ්‍යස්ථානයක මේ දරුවෝ උෂ්ණත්වය පරීක්ෂා කරලා ඒ මධ්‍යස්ථානයේ වෙත ඇතුළු කරගන්නා ආකාරය මේ කොළඹ ලුම්බිනි විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය කියලා ඊට පහලින් සඳහන් වෙලා තිනවා නිසි විධි විධාන අනුව කටයුතු කළ ආකාරය. ඒ වගේම දකුණු පළාතෙන් ඇල්පිටිය ප්‍රදේශයෙන් යම් සෝචනීය සිදුවීමකුත් මාධ්‍ය තුලින්ම අපිට අහන්න දකින්නට ලැබුණා. ඔබත් ඇතැම්බිට මේ ගැන දැනුම්වත් වන්නට ඇති. පිළිකා රෝගීකින් මියගිය මවගේ දේහය තම නිවසේ තිබියදී අසල්වැසි නිවසක සිට ඒ ගැන හරිහැටි නොදැනුවත්ව විභාගයට පෙනී සිටපු දරුවෙකු පිළිබඳවත් ඒ මවගේ එකම අභිප්‍රාය ප්‍රාර්ථනාව බවට පත් වෙලා තියෙන මේ දරුවා තමන්ගේ පුතා ඉහළ සාමාර්ථයක් ලබා ගන්නු දැකීම. ඉතින් මේ දරුවා විභාගයට පිටත් කරන්න පියාත් අසල්වාසීන් පවුලේ අය බොහොම හොඳින් කටයුතු කරලා තිබුණා. කෙසේ වෙතත් ඒ දරුවාගේ ප්‍රතිඵලය කවදා හෝ හොඳම එකක් වේවි සහ මේ මවගේ පැතුම ඉටු කරන්නට දරුවාට හැකි වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. සෑම දරුවෙක්ටම හොඳ ප්‍රතිඵලයක් ලැබී තිබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද උසස් පෙළට පෙනී සිටින සෑම ශිෂ්‍යයාවකටම ඉහළ සාමාර්ථයක් අරගෙන උසස් අධ්‍යාපනය සඳහා යොමු වීම මේ කඩේම් විභාගයක්. ඒ නිසා ඉහළ අධ්‍යාපනයක් සඳහා යොමු වීමේ වරම වාසනාව උදා කරගනිත්වා කියලාත් සුභාශිංසන ප්‍රාර්ථනා එක්කාසු කරමින් අපි ඉදිරියට ගමන් කරමු. විභාග නෙමේ මොන අවස්ථාව වුණත් අපි රටේ පුරවැසියෝ විදිහට මේ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට අනුගමනය කරන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමට බැඳී සිටිනවා. දිවයින වාර්තා කරනවා ප්‍රවේශ සම්බන්ධ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න රට වටෙන්ම කොරෝනා රෝගීන් හමුවේ. අත්තනගල්ල මීරිගම ගම් 3ක් හා මන්නාරමේ ගම් 2ක් වසයි. එළුවාපිටියේ විහාරයක හිමිවරුන් 99කටත් කොරෝනා. දඹුල්ලේ ආර්ථිකයේ කඩ 80කට ආසාදිතයින් 2 දෙනෙකු ගිහින්. ජපුර හා කැලණිය සරසවි සිසුවියන් 2 දෙනෙකුටත් කොරෝනා. කටුනායක ඇඟලුම් හලක තවත් 18කට කොරෝනා කම්මල් 3ක් වැස්සේ. බියගම කලාපයේ තරුණයෙකුත් ආසාදිත වේ. දැන් අමුතුවෙන් නැවත කියන්න ඕනේ රට වටින්ම දිස්ත්‍රික්ක ගණනාවකින්ම රෝගීන් ආසාදිතයින් වාර්තා වෙන පසුබිමක් තියෙන්නේ. එහෙම තිබියදී පනවා තිබෙන සෞඛ්‍ය නීති රෙගුලාසි කඩ කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන නිසා ඒ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලා නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවලා තිබෙනවා සහ ඒ අයට එරෙහිව දඩුවම් පැමිණවීමේ අවශ්‍යතාවයක් මතුවලා තිබෙනවා. මේ ජන සමාජය තුළින්ම මේ නීති රීති කඩ කරන තත්ත්වයක් උදා වීම හරහා දිනමින වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලයේ ලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි. සෞඛ්‍ය නීති කඩකළොත් දඩ සමග මාස 6ක සිර දඬුවම් කියලා තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යතුමියත් පැහැදිලි කිරීමක් මාධ්‍ය හමුවේ සිදු කළා. ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාත් මේ පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා. මේ නීති රීති මුව ආවරණය පැළඳීම ඉඳලා මේ නීති රීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව මාස 6ක සිර දඬුවම් රුපියල් 10,000කට නොවැඩි දඩයක් මේ දෙකම හෝ මින් එකක් ලබා දීමේ හැකියාව පවතින යනුව ඉදිරි දින දෙක තුළදී මේ නීති රීති ගැසට් කිරීම සිදුවන බව තමයි සඳහන් වෙන්නේ. ඔය අතරේ මේ අපිට දැන් තමයි මුණ ගැසෙන්නේ දිනමින පුවත්පතේ සුවිශේෂ ඡායාරූපයක් තියෙනවා. ඊයේ පැවති විභාගය පිළිබඳව එකත් මම හිතන්නේ උපුටා ගැනීම වැදගත්. අධ්‍යාපන අමාත්‍යවරයා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාත් ආවා කොළඹ ඩී.එස්. නායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ වෙත. එහිදී මේ විභාගයට පෙනී සිටින දරුවෙක් එක්ක සුහද පිළිසඳරකදී සිටින ආකාරය විභාග කොමසාරි ජෙනරාල් සනත් පූජිත මහතා වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා බුද්ධික වික්‍රමාදිර මේ ආදීන් සිටිනවා අපට දකින්න පුළුවන්කම තිබෙනවා මේ අවස්ථාවේ. කෙසේ වෙතත් මේ දරුවෙකුගෙන් කරුණ විමසන ආකාරය අපිට දකින්න ලැබුණ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් ඊයේ දවසේදී මධ්‍යස්ථාන වෙත ගොසින් දරුවන්ගෙන් කරුණු විමසන ආකාරය දකින්නට ලැබුණා. අපි ඒ සමග
යලිත් වතාවක් අනිකුත් කාරණා වෙත අවධානය යොමු කරමු. අද අරුණ පුවත්පත වාර්තා කරනවා ගම්පහ මන්නාරම ගම්පහක් හුදකලාවේ ආසාදිතයන් අතර භික්ෂූන් වහන්සේලා 4 කියන එක විශේෂයෙන් මතකුට දක්වනවා අරුණ පුවත්පතත්. ඒ වගේම පේලියට වාර්තා කරලා තිබෙනවා දැනට ඇති වී තිබෙන තත්ත්වයක් එක්ක රට තුලින් වාර්තා වන සිද්ධීන් පිළිබඳව ආසාදිතයින් හමුවීමේ අවස්ථාවන් පිළිබඳව හොරණ රෝහලේ 5 දෙනෙකුට වැළඳිලා වෛද්‍යවරුන් 3 දෙනෙකුත් ගොදුරු වෙලා. දැන් මේ වෛද්‍යවරුන් අතරේ දැන් ඊයේ දවසේදී 121ක් ආසාදිතයෝ මුණ ගැසෙනවා. 60ක් වේලාසනින් ඒ වගේම 61ක් වේලාසනින් 60ක් රාත්‍රී කාලයේ වන විට මුණ ගැසෙන බව තහවුරු වෙනවා. මේ 60 අතරේ අවසානයේ මුණ ගැසුණු රෝගීන් 60 අතරේ 48 දෙනෙක් නිරෝධාන මධ්‍යස්ථාන තුලින් අනිකුත් 12 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ අයගේ පළමු ආශ්‍රිතය විදියට තමයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. එතකොට මේ 60 නිර්මාණය වෙලා තිබෙන්නේ ආකාරයෙන්. ඒ අනුව 1307ක් මේ බ්‍රැන්ඩික්ස් වකුරේ ආසාදිතයෝ මේ වන විට හඳුනා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. නැවත වතාවක් අපි අරුණ පුවත්පතට අවධානය යොමු කළොත් අරුණ මා කියු කාරණා විහිලින්ම වාර්තා කළා තිනවා. ඊයේ දවසට 121යි බ්‍රැන්ඩික්ස් වකුරේ 1307යි. ඒ අතරේ තමයි අර වෛද්‍යවරු තිදෙනා තින්නේ මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරු 2 දෙනෙක් සහ කෑගල්ල ප්‍රදේශයේ එක් වෛද්‍යවරයෙකු සිටින බව තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. නාතන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීටත් කොරෝනා දකුණේ හිටපු සෞඛ්‍ය ඇමති නිරෝධායනයේ මුහුදු ආරක්ෂකයන් 2 දෙනෙකුටත් කැලණිය ජපුර සිසුවියන් 4 දෙනෙකුටත් තත්ත්වය බැරෑරුම් නම් දිසා ප්‍රාදේශීය රෝහල් 250ක් සූදානම්. ගම්පහට කුරුණෑගලට ඖෂධ තැපෑලෙන් මෙයත් ඉතාම සුවිශේෂ කාරණාවක්. මේ සිරස්තල අතරින් අපි මේ කාරණාවත් විස්තරව දැන ගැනීම වැදගත්. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ නිරන්තරව ප්‍රතිකාර ලබා ගන්න විශේෂයෙන් ඖෂධ රජයේ රෝහල් වෙතින් සායන වලට සහභාගී වෙලා ඖෂධ ලබා ගන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අම්මා තාත්තට ආච්චිට සීයට මේ අයට රෝහල් වලට පැමිණීමකින් තොරව නිවසටම අර පළවෙනි වටේදී ක්‍රියා කරපු ආකාරයට නිවසටම ඖෂධ ලැබීමේ ක්‍රමවේදයක් යාන්ත්‍රණයක් නැවත සකස් කිරීම සිදු වෙනවා කියන එක තමයි මේ පුවත් වාර්තාවේ සඳහන් වෙන්නේ. වෛරසය නවත්වන්න බන්ධනාගාරයට ආරක්ෂාව මේ පිළිබඳව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයෙක්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. එක් පැත්තකින් බන්ධනාගාර තුල ආරක්ෂාව තර කරන්න එහි පළමු පියවර විදිහට කිසිදු පිටස්තර පුද්ගලයෙක් අමුත්තු විදිහට බන්ධනාගාර රැඳවියන් බලන්න කිසිම අයෙකුට අවස්ථාව පසුගිය මේ හරියටම ඊට සතියක් වෙනවා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුර වර්ධනය වෙලා පසුගිය 4 වෙනිදා තමයි මේ පිළිබඳ තොරතුරු නිකුත් වුනේ ඊට සතියක්. එතකොට මුලදීම ගත්තු තීරණයක් තමයි බන්ධනාගාර වලට ඇතුළු වීම නැවැත්වීම. මුලින් මහර බන්ධනාගාරය ආදී තැන්වල ක්‍රියාත්මක කරා. ඉන්පසු රටේම බන්ධනාගාර වලට ඒ තත්ත්වය නීතියක් විදිහට පනවනු ලැබුවා. ඒ එක පැත්තකින් ඒ වගේම තමයි තවදුරටත් ආරක්ෂාව තර කිරීමත් ඒ වගේම අහඹු ලෙස බන්ධනාගාර රැඳවියන් අතර PCR පරීක්ෂණ සිදු කිරීම පිළිබඳවත් අමාත්‍යවරිය අවධානය යොමු කොට තිබෙනවා. විභාග රාජකාරියට යන ගුරුවරුන්ට සෞඛ්‍ය ආරක්ෂාවේ ප්‍රශ්න මතුවී ඇති බවත් ඒ අදාළ සිරස්තල අතර අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අද ලංකාදීපය වාර්තා කරන ආකාරයට නම් කොරෝනා රෝගීන් 37ක් හමු වෙලා මීරිගම අත්තනගල්ල ගම් 7ක් වහයි කියලා තමයි වාර්තා කරන්නේ. එක තැනක ගම් 5ක් කියලා තිබුණා ගම් 7ක්. හැබැයි කෙසේ හෝ වේවා එම ප්‍රදේශයේ ආශ්‍රිතව ගම්මාන කිහිපයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් ලොක්ඩවුන් කරන්න සිදු වෙලා තිබෙන බව සඳහන් වෙනවා. ඉන් පිටවීම ඇතුළු වීම සීමා කිරීම සිදු වෙලා තිබෙනවා. අධිආරක්ෂිත කලාපයකුත් කරයි ඇතුළු වීමත් පිටවීමත් තහනම් කියන එක තවදුරටත් මේ වාර්තාවේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කිරීමේදී එහිත් අර කලින් පුවත් වාර්තාවල සඳහන් වුණු ආකාරයෙන්ම බ්‍රැන්ඩික්ස් වකුර 1250 කියලා කියනවා. මේක දැන් යාවත් කාලීන වෙලා තියෙන 1307ක් කියලා මා කලිනුත් උපුටා ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ අතරේ අනිකුත් පුවත්පත්වල වාර්තා නොවුණු අතුරු සිරස්තල තිබෙනවාද කියන එක අපි බලමු. කටුනායක වෙළඳ කලාපයේ ආසාදිතයන් 17ක්. දැන් මේ බ්‍රැන්ඩික්ස් ආයතනය තනි ආයතනයක්. හැබැයි කටුනායක සැකසුම් කලාපය ගත්තොත් එහෙම මේ ආයෝජන ප්‍රවර්ධන කලාපය ගත්තොත් එහෙම ඊට වඩා සෑහෙන කර්මාන්තශාලා තිබෙන ඉතා විශාල පිරිසක් සේවය කරන ස්ථානයක්. එතකොට මේ තැන ගැන වඩාත් අවධානය යොමු කිරීමේ වැදගත්කම දැන් මතු වෙමින් පවතිනවා.
ඊළඟට නිරෝධායනයේ වෙමින් සිටි පොලිසිය රියදුරා පැන ගිහින් කියලා පුවතකුත් අද වාර්තා කරනවා මව්බිම පුවත්පත. මෙවැනි තත්ත්වයන් අපිට කලිනුත් එකක් දෙකක් වාර්තා වෙලා තිබෙනවා. හැබැයි මේ නීතිය රකින්න ඉන්න අංශවල ක්‍රියාත්මක වෙන අයත් නොදැනුවත්කමින් මෙලෙස කටයුතු කිරීම, අනවබෝධයෙන් කටයුතු කිරීම නැත්නම් හිතාමතාම මේම කටයුතු කිරීම කෙතරම් සුදුසුද කියන එකයි ඊළඟට එන ගැටලුව. ආරච්චි කට්ටුව පවුල් 8ක් නිරෝධායනයට මන්නාරම රදගුරු නිවසේ අයෙකුටත් ආසාදනය වෙලා. ඒ නිසා එම ප්‍රදේශයේ ආශ්‍රිතව ගම් දෙකක් හුදකලා කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. නිරෝධායනයේ සිටි කතක් ඇදුම වැඩි වී මිය යයි කියලා පුවතකුත් මේ අතර තියෙන පසුගියදා සිදු වූ හදිසි මරණය පිළිබඳව වාර්තා කරනවා. ඇයට මේ ඇදුම වැඩිවීම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ කියලායි කියන්නේ. අලව්ව ගෙවල් 8ක් නිරෝධායනයට හලාවත දේවස්ථාන 26ක් වසා දමයි. දොරනාගොඩ පවුලක් නිරෝධායනයට ගෙන ගිය පසු ගේ හොරු බිඳලා කියලා පුවතකුත් වාර්තා වෙනවා. අර ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ සිද්ධියක් තමයි මේ පවුලට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේවා කිසිසේත් සුදුසුත් මේ අපට මෙවැනි අවස්ථාවල මෙවැන්නක් සිදුවීම එකතකට පුදුමයකුත් නෙමේ. පහුගිය සුනාමි ඛේදවාචකය අපට මතකයට නැගෙනවා. ඒ වෙලාවේ මේ ගෙවල් පිටින් පවුල් පිටින් ගහගෙන තියෙද්දිත් යම් යම් තැන්වල ගෙවල් වල තිබිච්ච ඉතුරු වෙච්ච දේවල් අරගෙන ගිය අවස්ථා, ඒ වගේම පහුගිය පාස්කු ප්‍රහාරයේදීත් යම් යම් මෙවැනි සිදුවීම් පිළිබඳව තොරතුරු මේ රටේ වාර්තා වෙලා තිනවා. අතිශය බහුතරයක් අර කෘතවේදී අතිශය බහුතරයක් කරුණික මිනිස්සු ඉඳද්දි අනිත් අය ගැන උණු වෙන හදවත් තියෙද්දි අවස්ථාවාදීන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා අයත් කීප දෙනෙක් හරි ඉන්න බව තමයි මේ පුවත් වාර්තාව කියන්නේ. ඔබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙතයි 20 වගන්ති 4කට ජනමත විමසුමක් 20 වෙනිදාම 20 මැති සභයට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරයි කියලා වාර්තා කරනවා. මේ පිළිබඳ නිර්දේශය ජනාධිපතිවරයාට කතානායකවරයාට ආදීන්ට ලබා දීම සිදු වෙලා තිබෙනවා. අද බොහෝ විට පිළිබඳව තොරතුරු සමාජගත වන්නට පුළුවන්. තවමත් මේ ලැබෙන්නේ අපට වගකීමෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ හැකි කාරණාම නොවේ. කෙසේ වෙතත් මේ පත්‍ර වාර්තා වන ආකාරයට සඳහන් කරනවා වගන්ති 4කට ජනමත විමසුමකට යාමට නිර්දේශ කොට තිබෙන බවක්. ඒ වගේම තමයි ඉතිරි වගන්ති සියල්ල පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් සම්මත කර ගැනීමේ හැකියාවක් පවතින බවක් තමයි වාර්තා වෙන්නේ. මේ ගැන මම දැක්කා යම් යම් තැන්වල විවිධ වාර්තා තියෙනවා. ලංකාදීපේ සඳහන් කරනවා වගන්ති 4ක් හැර 20 3/2 පුළුවන්. දිත්ත පුරවැසියන්ට බාධාවක් නැහැ කියලත් ලැබුණු තොරතුරක් ඒ අනුව ලංකාදීප පුවත්පත වාර්තා කොට තිබෙන ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි බලමු තවදුරටත් මොනවද තිබෙන සුවිශේෂ කාරණා කියලා. දැන් පසුගියදා චීනයේ විශේෂ දූත පිරිසක් 7 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙරටට පැමිණියා. එහිදී තාම වැඩි අවධානය යොමු වුණා එහි දූත මණ්ඩල ප්‍රධානියා පිළිබඳව. එතුමා සුවිශේෂ රාජතාන්ත්‍රිකෙක් විදිහට තමයි රජය විසිනුත් හැඳින්වුවේ. ඒ වගේම ඉදිරියේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මෙරටට පැමිණෙන බවත් මේ මාසයේ අවසාන වන විට දැනට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් මොකටද මේ චීන රාජ්‍යයේ විශේෂ දූත පිරිසක් එන්නේ? කොමියුනිස්ට් පක්ෂයේ නායකයෝ ඇතුළු පිරිසක් එන්නේ මොනවා අරගෙනද කියන එක පිළිබඳව රටේ ජනතාවගේ අවධානය යොමු වුණා. මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මේම සුදුසුද කියන එක පිළිබඳව තර්ක විතර්ක ගොඩ නැගුණා. කෙසේ හෝ වේවා ඔවුන් ඇවිල්ලා ජනාධිපතිවරයා ග්‍රාමාත්‍යවරයා අදින් හමු වෙලා සාකච්ඡා කරලා පිටව ගියා. දැන් එහි ප්‍රතිඵල මෙලෙස පුවත්පත්වල වාර්තා වෙමින් තිබෙනවා. දිනමින වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයෙන් කෝටි 1650ක ආධාරයක් ලැබෙන බව. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා රුපියල් කෝටි 1650ක් යුවාන් මිලියන 600ක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව චීනය අවධාරණය කරයි. මෙලෙස ලබා දුන් ආධාර මුදල් පශ්චාත් කොවිඩ් කාලය තුළ ග්‍රාමීය පළාත්වල වෛද්‍ය පහසුකම් ලබා දීම, අධ්‍යාපනය සහ ජල සම්පාදනය ආදී මූලික කාරණාවලට භාවිත කිරීමට දෙපාර්ශ්වයේ අතර එකගත්වයක් එළඹි බව තමයි සඳහන් කරන්නේ. ඒ අනුව යුවාන් මිලියන 600ක නැත්නම් ලංකාවේ මුදලින් ගත්තොත් කෝටි 1650ක මූල්‍ය ආධාර අරගෙන තමයි ඔවුන් ආවේ කියලා අද මේ විදිහට පුවත්පත් වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. ඒ අතරේ තමයි ඉදිරියේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මෙරටට පැමිණීමේ සූදානම පිළිබඳවත් සඳහන් වෙන්නේ. ඒ සමග අපි බලමු
තවත් සුවිශේෂ වාර්තා මොනවාද කියන එක පිළිබඳව රටක් විදියට අපට අභිමානයට පත්වන්නට පුළුවන් ආඩම්බරයට සතුටට පත්වෙන්න පුළුවන් කාරණාවකුත් අද මව්බිම පුවත්පතගෙන වෙත් තිබෙනවා. ඩිලන්ත මාලගමුව යුරෝපයේම හොල්ලයි කියලා මව්බිම මුල් පිටුවේ කර තිබෙන වාර්තාකරණයේ විස්තර 16 වෙනි ක්‍රීඩා පිටුවේ තමයි දකින්නට ලැබෙන්නේ. යුරෝපියානු ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ තරඟමාලාවට සහභාගීව සිටින ඩිලන්ත මාලගමුව ඊයේ ස්පාඤ්ඤයේ බාර්සෙලෝනා නුවරදී පැවති දෙවැනි තරගයේ දෙවන ස්ථානයේ දිනා ගනිමින් ශ්‍රී ලංකා නාමය යුරෝපයේ පුරා ගෙන ගියේ කියලා සඳහන් කරනවා. මෙහිදී ඔහුගේ අදහස් දැක්වීම ඇතුළේ ඔහු කෘතවේදීත්වයේ පළ කළ තිබෙනවා. ජනාධිපතිවරයා, ග්‍රාමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා, ඒ වගේම අනිකුත් අමාත්‍යවරුන් ඇතුළු සෑම දෙනාටම මේ සදා සහයෝගය ලබා දුන්නු සෑම දෙනාටම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඇතුළුව සහයෝගය දුන්නු සෑම දෙනාටම සිකෘතවේදීත්වයේ පිරිනමන බව තමයි ඔහු සඳහන් කොට තිබෙන්නේ. පසුගියදා රාජ්‍ය මගින්ම ඔහුට රාජ්‍ය මේ අනුග්‍රහය ලබා දීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා එකගත් එකට එළඹියා. ඉතින් ඔහු සඳහන් කරනවා වසරකට පසු මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්න එය තමන්ට දැඩි ලෙස ඉවහල් වූ බව. මේ නිහතමානී ශ්‍රී ලාංකිකයාට අප ශ්‍රේත නාලිකාව විදියට අපගේ සුභාශිංසන පිරිනමන්නට උනේ. ඒ අතරේ චීනෙන් ලංකාවට කෝටි 1650ක් ලැබීම පිළිබඳ මව්බිම පුවත්පතේ අද වාර්තාවක් දකින්නට ලැබෙද්දී සහල් තොග එළියට නොදැම්මොත් රටින් හරි ගෙනත් බෙදනවා. මෝල් හිමියන් දෙකක් අත්අඩංගුවට ගත්තා කියලා වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත මුල් පිටු වාර්තාවක් ගෙනවෙත් තිබෙනවා. දැන් මේ දිනවල වැඩිපුර කතා බහට ලක් වෙන්නේ පොල් හිගයක් සහ පොල් මිල ඉහළ යාමක් පිළිබඳව. ඉදිරියේදී නැවත වතාවක් පහුගිය කාලයේ මෙන් සහල් වල හිගයක් මතුවේවි කියන එක දැනටම වෙළඳපොළ තුල යම් යම් ආකාරයෙන් පිළියනවා. යම් යම් සහල් වර්ගවල හිගයක් නිර්මාණය වී තිබීමත් එක්ක ඒ නිසා සහල් තොග හංගන්න කටයුතු කරනවා නම් රටින් හාල් ගෙනල්ලා හරි ජනතාවට ලබා දෙනවා කියලා තමයි වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට සහල් තොග සංගවගත්තු මෝල් හිමියෝ දෙන්නේ කතනගොට ගත්තු බවත් සඳහන් වෙනවා. ප්‍රසූත නිවාඩු කප්පාදුව තරේ දකිනවා සමගි වනිතා බලවේගය සඳහන් කරන්නේ. පිට පෙර ලබා දී තිබූ කාලය අඩු කිරීමට ගත්තු තීරණය පිළිබඳව තමන්ගේ විරෝධය පාන බව ඔවුන් පමණක් නෙවෙයි තව බොහෝ සංගම් එකමුතුවන් ප්‍රකාශ කරනවා අපට දකින්නට ලැබී තිබෙනවා. මෛත්‍රීගේ රනිල්ගේ ආරක්ෂාව අඩු කරයි චන්ද්‍රිකාටත් අඩු ආරක්ෂකයන් සංඛ්‍යාවක් කියලා පුවතක් අද මව්බිම පුවත්පත වාර්තා කරලා තියෙද්දී ලංකාදීපේ වාර්තාවක් ගෙනනවා. මීට සමගාමී වාර්තාවක් හිටපු අගමැති රනිල්ගේ ආරක්ෂකයන් 147ක් ඉවතට තවත් 110ක් දිගටම. එතකොට 147ක් ඉවතට තවත් 110ක්. එතකොට ඔක්කොම ගත්තාම 257ක් මෙතනම මුළු එකතුව පමණක් වාර්තා වෙනවා. පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට නම් 147ක් ඉවත් කළ 110ක් ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආරක්ෂකින් සංඛ්‍යාව තවදුරටත් අඩු කරන්නට පියවර ගන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපි අර කලින් ඉදිරිපත් කළ පුවත් වාර්තාවක් තිබුණා මේ කොවිඩ් ආසාදිතින් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා අතරේ කළුතර පොලිස් විදුහලේ නිරෝධායනයේ සිටි පොලිස් විදුරු පැන යාම ගැන. ඒකේ එකාසුවක් එක ලංකාදීපේ වාර්තා කරනවා කළුතර පොලිස් විදුහලේ නිරෝධායනයේ සිටි පොලිස් විදුරු පැන ගිහින් බීලා මග වැටිලා අල්ලගෙන ගිය SI ඇතුළු පොලිසිය තුනකුත් නිරෝධායනයට පත් කරන්න වීම පිළිබඳව අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. එහෙම තියෙද්දී නීතිපතිට නොදන්වා රියාද් බදියුදීන් නිදහස් කළේ කෙසේද? අද පුවත් වාර්තාවක් ලංකාදීපේ වගේම මා දැක්ක තවත් පුවත්පත්වලත් වාර්තා කොට තිබෙනවා මේ කාරණාවට අදාළවම CID ප්‍රධානීන් විමර්ශන නිලධාරීන් අද නීතිපති හමුවට නීතිපති කැඳවීමක් කොට තිබෙනවා මේ සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා නීතිපතිටත් නොදන්වා අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස මේ රියාද් බදියුදීන් රිෂාඩ් බදියුදීන්ට අමාත්‍යවරයාගේ සහෝදරයා නිදහස් කිරීම කියන කාරණාව පිළිබඳව මෙය රටේ අවධානය දිනාගත්තු කාරණාවක් විදිහටත් පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව දේශපාලනඥයින් විරෝධය දක්වන කාරණාවක් විදිහටත් අපට හැඳින්වීමේ හැකියාව තිබෙනවා. ඒ අතරේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 100 දෙනෙකුත් ජනාධිපතිවරයාට සිය විරෝධය දක්වලා ලිපියක් යොමු කරලා තිබුණා මේ සම්බන්ධව නිසි මැදිහත් වීමක් සිදු කරන්නට කියලා. කෙසේ වෙතත් මේ ගැන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග කෙසේ ගැනීමද කියන එක අප බලා සිටිනවා. අද දිනමින පුවත්පතත් වාර්තා කරනවා රියාජ් නිදහස් කිරීම ගැන අහන්න රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිට ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිගෙන් කැඳවීමක්. ඒ අනුව මේ අතරේ යම් යම් ස්ථානමාරු වීමුත් පොලිසියේ සිදු වී තිබෙනවා.
ඒ ස්ථාන මාරුවීමකට මේ කාරණාවත් අදාළ වෙනවා. ඒ තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට පසුගිය කාලයේ කටයුතු කළ ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතාත් එම තනතුරෙන් වගේම කොළඹින් එතුමාව උතුරු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යැවීමට කටයුතු කොට තිබෙනවා. එවැනි ස්ථාන මාරුවීම් කීපයක් ලබා දී තිබෙනවා වැඩබල පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා. එහි ඉහළින්ම සඳහන් වෙන්නේ නීතිඥ ජාලිය සේනාරත්න මහතාට ලබා දුන් ස්ථාන මාරුව. මේ රියාජ් පදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමේදී කළ ප්‍රකාශය එක් ආකාරයක වීමත් ඉන් අනතුරුව නිදහස් කිරීමේදී තවත් ආකාරයක ප්‍රකාශයක් වීමත් මෙහිදී ගැටලුකාරී කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔය අතරේ අපි බලමු මෙතෙක් උපුටා නොගත් තවදුරටත් සුවිශේෂ වාර්තා මොනවද තියෙන්නේ. අවශේෂ රාජකාරී පැවරීම නිසා නැගෙනහිර ඉස්ලාම් අන්තවාදයේ වැළැක්වීම STF එකෙන් ගිලිහුණා. MR ලතීෆ් අනද නිලධාරීවරයා උපුටා දක්වමින් අද දිනමින පුවත්පත මෙලෙස වාර්තාවක් ගෙනෙනවා. දෙවැනි රැල්ලට මුහුණ දීමට ආණ්ඩුව කටයුතු කළේ නෑ. පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා උපුටා දක්වමින් අද දිනමින පුවත්පත රජය යම් ආකාරයකින් විවේචනයට ලක්වන කාරණාවක් විපක්ෂයේ පැත්තෙන් එලෙස ඉදිරිපත් කර තිබෙනවා. මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ අධීරයට මුහුණ දීම සඳහා රජයේ සූදානමක් නොතිබූ බව සඳහන් කරමින් යාතර අරුණ පුවත්පත වාර්තාවක් ගෙනෙනවා විනය ක්‍රියා ප්‍රමාද කළයි එජාප නීති අංශයට රනිල් මැදිහත්වේ කියලා. ආරම්භ කර ඇති විනය පරීක්ෂණ ප්‍රමාද කිරීම හේතුවෙන් පක්ෂයේ නීති අංශය ප්‍රතිසංවිධාන කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාම මැදිහත් වීමක් පිළිබඳව තමයි අරුණ පුවත්පත එලෙස වාර්තා කොට තිබෙන්නේ. ඒ සමග තවත් විවිධ වාර්තාවන් අපට මුණ ගැසෙද්දී බොහෝ මේම වාර්තාවන් අපි පෙර ආතුවත් අවධානය යොමු කළ ඒවා වන නිසා අවසාන වශයෙන් යලිත් වතාවක් මෙන්න මේ කරුණ අවධාරණය කරමින් අද පිළිසඳරට අවස්ථාව උදා කරගන්නටයි අපේ බලාපොරොත්තුව. ඒ පුවත් වාර්තාව තමයි අපි මුලදීත් ඉදිරිපත් කළ කාරණාව. නිරෝධායන නීති කැඩුවොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට. අද මව්බිම පුවත්පතත් මේ සම්බන්ධව මෙලෙස වාර්තා කොට තිබෙනවා. මාස 6ක් කෙරේ 10000ක් දඩ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටා දක්වමින් වාර්තාව ගෙනෙන්නේ. මේ නීති රීති පනවන්නට සිදු වෙලා තිබෙන්නේ. ඒ දැන් ගැසට් කරන්න සූදානම්. එලෙස කටයුතු කරන්න සිදු වෙලා තිබෙන්නේ රටේ ජනතාවගෙන් ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරන බව පෙනී ගොස් ඇති නිසා. ඒ නිසා සෑම දිනම මන්ව ඒ අනුව අනුගත වෙමින් කටයුතු කිරීම වැදගත් බව ප්‍රකාශ කරමින් ඒ ඔබේ රටේත් ආරක්ෂාවට මේ වෙලාවේ අතිශය වැදගත් බව සඳහන් කරමින් අප සූදානම් වන්නේ කෙටි විරාමයක් කරා ගමන් කරන්නට. ඉන් අනතුරුව රෝහණ දිසානායක මැතිතුමන් සමගින් අද පිළිසඳරෙන් අපි යලි මුණ ගැහෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.